පින්වත්නි අද මේ පින්වතුන්ට මතක තබා ගන්නට දහම් කාරණාවක් කියලා දෙනවා. හැබැයි මේ අද කියන දහම් කාරණාව මැරෙනකල් මතක තියාගන්න ඕන කාරණාවක්. ඕන නෙවෙයි මතක හිටිනවා. කොහොමද මතක හිටිනවා? මම කාරණාවක් කියන්නම්. මේක වෙච්ච දෙයක්. අවුරුදු 12ක විතර දුවෙක් හිටියා. මේ දුව වත්ත පිටේ ඇවිදගෙන යනකොට එක පල්ලමක ලිස්සල වැටුණා. වැටෙනකොට ඒ ගෙදර බල්ලු දෙන්නෙක් හදනවා. විශාල බල්ලු දෙන්නෙක්. එක බල්ලෙක් කිලෝ 50ක් විතර බරයි. අර සද්දෙට දුවගෙන ආපු බල්ලු දෙන්න දැන් අර කෙල්ල පල්ලමේ වැටිලා කොණ්ඩේ උඩට තියෙනවා. කොණ්ඩෙන් ඇද්දා. කොණ්ඩෙන් දැන් අර බල්ලු දෙන්නම අදිනකොට මේ හිස් කබලේ තියෙන මේ කපාටේ ගල කොණ්ඩි ගලවාගෙන අර බල්ලු දෙන්නට කොණ්ඩි ආවා. හමත් එක්කම ගලවාගෙන හිස් කබල. ලේ නැති නිකන් ලේ සුවඳින මස් කට්ට බල්ලා දවසේම ලෙව කනවා. උණු ලේ මූණට විසි වුණාට පස්සේ අර බල්ලෝ දෙන්නට පිස්සු හැදුනා වගේ වුණා. පිස්සුවෙන් පැනපු ඒ බල්ලෝ දෙන්න අර කෙල්ල හපාගෙන කාගෙන ගියා. මුළු ඇඟම කෑවා. මුළු ඇඟම කෑවා. අර කෙල්ලට සිහිය එනවා සිහිය නැති වෙනවා. සිහිය එනවා සිහිය නැති වෙනවා. විනාඩි 10ක් විතර කෑවා. ඊට පස්සේ කෙනෙක් මේ සද්දෙට මේ පැත්තට බලාගෙන ආවා. එනකොට ලේ විලක් මැද අර දුව ඉන්නවා දැක්කා. අර පොරවගෙන හිටපු කබාය ඇඟට දැම්මා. ඇයිද සිහිය නැති වුණා. දැක්කපු කෙනාට පියවි සිහියෙන්ද සතියක් ගියා. අරක දැක්ක කෙනාට පියවි සිහියෙන්ද සතියක් ගියා. ඊට පස්සේ දැන් කොහොම හරි අර කෙල්ල ඉස්පිරිතාලට ගෙනිච්චා. දවස් 44ක් සිහිය ආවේ නැහැ. ඒකට කියන්නේ අර 100ක් පාතක් නැතුව ඉන්න ඒකට කියන්නේ කොමා වෙනවා කියලා. ඒ කියන්නේ මලකුණක් තියෙනවා උස්ම ගන්න. උස්ම ගන්න මලකුණක් තියෙනවා. ඒ ලෙඩේට කියන්නේ කොමා වෙනවා කියලා. ඊට පස්සේ සිහිය ආවා. ටිකට් කාලයක් ගියාට පස්සේ ඔන්න ආය හැම හැදිලා මාස් හැදිලා දැන් සාමාන්‍ය විදිහට ඉන්න ඒ දරුවා. එතකොට බල්ලෙක් කිහිම Taman පැන කනවා කියන්නේ කොච්චර දුකක්ද? ඕක සැබවින්ම අහලා මම නම් ගොඩාක් සංවේගයටපත් වුණා. මම කියන්න හැදුවේ ඔය කතාව අහනකොට ඉස්සර වෙච්ච දෙයක් මතක් වුණා. ඒ ඉස්සර වෙච්ච දේ තමයි හොඳ පුතෙකුට දුවක් ගෙනාවා. ඊට පස්සේ මෙයා දැන් පවුල නඩත්තු කරන්න ඕන නිසා කුලී වැඩට යනවා. උදේ ගිහිල්ලා හැන්දෑවේ එන්නේ. හොඳ මිනිසුන්ටත් නරක ගෑනු හම්බ වෙනවා. මේ මිනිස්සයා දුකින් පවුල නඩත්තු කරද්දී අර ගෙදර හිටපු ගෑණි වෙනේ කසාදයක පටලැවුණා. වෙන මිනිස්සෙක්ගේ පටලැවුණා. මේක ගමේ ආරංචි වුණා.
මේ කෙල්ලට ඉතාමත් ආදරෙන් ඉන්න අර සෙනෙහසින් ඉන්න බැඳපු මිනිසයා කිව්වා අනේ ඔයා ගැන මෙහෙම කතාවක් මට කිව්වා මම විශ්වාස කරන්නේ මම හිතන්නේ ඔයා මට ආදරෙමයි කියලා. ඒ නිසා මේ මිනිසු කියන කතාව ඇත්තද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මම කියන ඕන තැනක දිවුරන්නා. මම එහෙම කළේ නෑ. මම රෑ කාලේ අඳුරෙන් එන කළු බල්ලෙක් මාව කාලා දමපු දෙන් ඕක ඇත්තක් නා කියලා දිවුරුවා. ඇත්තටද දිවුරුවේ බොරුවටද? බොරුවට දිවුරුවා. ඊට පස්සේ කොහොම හරි මේ කාරණා වෙච්ච නිසා දැන් අර හොර වැඩිට නතර කළා. දැන් පින් කරගෙන හිටියා. මැරුණා. විමාන ප්‍රීතියක් වුණා. ඒ කියන්නේ මුළු දවල් කාලේ දිව්‍යාංගනාවක් වගේ. හැන්දෑ වෙනකොට අඳුරු කැලෑවෙන් මේ වගේ 5-6 ගුණයක් විශාල බල්ලෙක් මතුවෙලා අර දිව්‍යාංගනාවක් වගේ ඉන්න ස්ත්‍රිය කාලා දානවා. ඇටකටු ටික හපාගෙන ඇදගෙන ගිහිල්ලා ළඟින් යන ගඟට දානවා. ඒ ඇටකටු ටික ගඟට දැම්මට පස්සේ ඇටකටු ටිකෙන් ආය අර දිව්‍යාංගනාව හැදිලා උඩට එනකොට ආයෙත් බල්ලා පයින්නවා. රෑ එළි වෙනකල් කනවා. මැරෙන්නේ මේ විදිහට මේ ප්‍රේති දුක් විඳිනවා තවම. දැන් අවුරුදු 4000ක් විතර ඇති. විනාඩි 5ක් බල්ලා කාපු අර දුව ගැන අපිට එච්චර සංවේගයක් දුකක් හිතුණා නම් රැයක් කෙලි වෙනකල් බල්ලෝ කන දැන් අවුරුදු 4000ක් ගිය ප්‍රේතිය තවම ජීවත් වෙනවා. ප්‍රේත ලෝකෙ ඉපදිලා ඒ විදිහට දුක් විඳින්නේ වැරදි කාම සේවනයෙන් කරපු නිසාද? බොරුවට දිවුරපු නිසාද? බොරුවට දිවුරපු නිසා. යම් පාපයක් කරනවට වැඩිය ඒ පාපේ සපත කරන එකේ විපාකෙ වැඩි. බුද්ධ ශාසනයේ හික්මෙන අපි අතිනුත් වැරදි වෙනවා. අඩුපාඩු වෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා ඒක තවත් කෙනෙකුට කියන්න. ගරුට්ටානීය සබ්‍රාහ්මචාරින් වහන්සේ නමක් ළඟ ඇත්ත හෙලි කරන්න කිව්වා. එතකොට ආයේ සීලෙට එනවා. ඇත්ත කියන එකකින්. එතකොට බොරු කීම තුලින් බොරුවට දිවිරීම තුලින් සමාල්ලවට හොරකමක් කළා දිවුරුවොත් එහෙම හොරකමින් රැස් වෙන පාපෙට වැඩිය දිවුරුපකින් රැස් වෙන පාපෙ වැඩි. මෙතන මම නම් හිතන්නේ ඉන්නත් පුළුවන් දිවුරුපු නැති කෙනෙක් ඇත්තට හෝ බොරුවට. මිනිසුන්ට දිවුරනවා කියන එක පොඩි එකක්. උසාවියේ නඩු අහනකොටත් පොතට අත තියලා දිවුරනවා. දිවුරලා පච කියනවා. ඉස්සර සත්පුරුෂයන්ගේ ලෝකේ දිවුරනවා කියන එක ඉච්ඡර බරපතල බව දන්න නිසායි නඩුවකට කලින් දිවුරන්නේ. බොරු කියන්නේ කියලා. ඒ නිසා යම් කෙනෙක් දිවුරලා තියෙනවා නම් බොරුවට කරපු පාපයට වැඩිය දිවුරීමේ විපාක එනවා. පුංචි වෙන්න පුළුවන්, ලොකු වෙන්න පුළුවන්. පොඩි කාලේ අපි දන්නේ නැති නිසා බුදුන් පල්ලා
කියලා කියනවා. මිනිස්සු කියනවා අහගෙන ඉඳලා අග දන්නෙත් නැහැ මුල දන්නෙත් නැහැ. කෝක ඇහිච්ච අපේ අම්මලා ගිනි අඟුරු පෙනෙල්ල ගෙනල්ලා කටේ තිබ්බා. බුදුන් ගැන දිවුරන්න එපා කියලා. අපේ සංසාරේ පිනකට අපේ දෙමව්පියෝ අපි එහෙම හැදුවා. බුද්ධ කාලේ හිටියා අජිත කේස කම්බලි මක්කලේ ගෝසාල පකුන්ද කංචායන සංජය බෙල්ලන්ටි පුත්ත නිගන්ධනාථ පුත්ත ආදි වශයෙන් ශාස්ත්‍රාස්ත්‍රවරු. ඔවුන් කවදාවත් බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ. ඔවුන් ඊටමත් ඈත සංසාරේ බුදුරජාණන් වහන්සේගේ නමට දිවුරපු අය. බුදුන් පල්ලා කියලා බොරුවට දිවුරන අයට බුදුරු දකින්න බෑ. සසර. ඒ නිසා තම තමන් කරන දේ තම තමන්ගේ විපාකයට එනවා. දිවුරපු අයයි දිවුරපු නැති අයයි සියලු දෙනා සමසේ එක විදිහට ඉඳගෙන ඉන්නවා. ඒතර කොහොමද වෙනස? ඒ තමයි මේ ගස්වල මල් ගෙඩි හටගත් නැති තාක්කල් ඒ ගස් සාමාන්‍ය විදිහට ওই කොළ පාටට තියෙනවා. වතුර වැටිලා කාලය ආවට පස්සේ ඒ ගස් වලින් මල් එනවා. ඒ ගස් වල ගෙඩි හැදෙනවා. ඔය මල් ඔය ගෙඩි ඔය ගහේ කොතනද තිබ්බේ කියලා හොයාගන්න බෑ. කාලෙට එනවා. අපි කරපු කර්ම කොහෙද තියෙන්නේ කියලා තැනක් නැහැ. කාලෙට විපාක දෙනවා. අහෝ මේ සංසාරේ ඒ වගේ එකක්. දුක ඒ වගේ එකක්. විපාක විඳිනවා කියන එක ඒ වගේ එකක්. තවත් එක් කතාවක් කියන්න. හැබැයි මේ වගේ ගැලවිල්ලකුත් ඕන. දැන් දියුරෝපුවා ඉන්නවා නම් මෙතන ඒ අයට කොහොමද ගැලවිල්ලක්? ගැලවෙන පොටක් ඕනේ නම් බණ ඉවර වෙනකල් කන් යොමා ඇසිය යුතුයි. පෙරේද දවසක මාව මුණ ගැහින්ට අම්මා තාත්තා පැමිණියා. එක්තරා පුංචි දුවෙකුත් සමග. ඒ චූටි දෝණි අඩි 2ක් විතර උසයි, 2.5 ශරීරේ ගොඩාක් කළු පැහැයට හුරුයි. ඇය සිනහ වෙනකොට net දෙකත් දත් ටික සුදුවට පේනවා. ඒ අම්මා කිව්වා ස්වාමීනි මේ අපේ දෝණි කියලා දැන් මේ උඩුක්කු ඉන්න දරුවා බදා ගන්නවා. මේ දෝණි නිසා අවුරුදු 5ක් නිදාගත්තේ නැහැ කිව්වා. ඉපදුන පුංචි බබා රෝස පාටයි. ලස්සනයි. අත උස්සන්න පුළුවන් වෙනකොට අත උස්සලා මෙහෙම ඇඟේ ගෑව ගන්නවා. මාස 3ක් වෙනකොට මෙහෙම ඇඟේ අතපය ගාව ගන්නවා. අතට හයි එනකොට ඇඟ හූරා ගන්නවා. ලේනවා නතර වෙන්නේ නැහැ. ඒ නිසා අම්මා දොස්තර ළඟට ගෙනිච්චා. ළමයාට ලෙඩක් තියෙනවා. ඇඟ කසනවා. කෑ ගහනවා. එතකොට ශරීරේ මොකද්ද වකුගඩුවක් හෝ අක්මාවක් හරි මොකක් හරි ප්‍රශ්නයක්. අවුරුදු 5ක් ඇඟ කහනවා. ඇඟ ටික කළු වෙලා ගියා. නිින්දක් නැහැ. ළමයාට මේ බිත්තිවල ඇඟ පිහදානවා. බීම පෙරලි ඉන්නවා. අම්මා ඇඟ සීතලෙන් තෙත් කරලා බබා මෙහෙම උඩ දදා ඉන්නවා. අවුරුදු 5ක්. කකුල් බබාගේ කකුල යටිපතුල වතුරේ තියාගෙන ඉන්නවා. බැරි වෙලාවත් මව් ඇස් දෙක පියාගත්තොත් වතුර භාජනේ මෙහෙම වුණොත් එහෙම ආයෙ බබා කෑ ගහනවා. අම්මා නිදාගත්තේ නැහැ.
දවසක් අම්මා සීනතු වැඩිලා අම්මා දැඩි සත්කාරයට දැම්මා. නිින්ද නැති නිසා. දරුවා තියලා අනිතයි කියනවා යන්න ගෙදර වෙන කෙනෙක් යවන්න. අම්මා ගියේ නෑ. මං ඊ අම්මගෙන් ඇහුවා අම්මා දරුවෝ එපා වුනේ නැද්ද කියලා. ස්වාමීනි දරුවෝ එපා වුනේ නෑ. මට ඕන වුණා දරුවාගේ ඉරණම වෙනස් කරන්න කියලා. අවසානයේ කිව්වත් හැත්කමක් තියෙන එකකින් කෑල්ලක් දාන්න ඕන. ඒක ඉන්දියාවේ කරන්නේ ලක්ෂ 80ක් යනවා. අතේ සතේ නැති අම්මා කිව්වා මම්මගේ දරුවා ඉන්දියාවේ ගෙනියනවා. මම්මගේ දරුවා ඉන්දියාවේ ගෙනියනවා. ලෙඩ්ඩුව සියලු දෙනාගේ අතරින් දෙන්නයි ඉදිරිපත් උනේ. අනිත් කාටවත් එකම වයසේ ළමයි පිටරට ගෙනියන්න බෑ. එක එක ඇඳෙන් ඇඳට තමන්ගේ දරුවාගේම ලෙඩේ තියෙන එක එක ලෙඩා මෙරි මෙරි යනවා මේ අම්මට පේනවා. අපිට පේන මේ සුන්දර ලෝකෙ නෙවෙයි ස්පිරිතාල වල තියෙන්නේ. ළමා රෝහලකට ගිහිල්ලා බලන්න ඕන. පිළිකා රෝහලකට ගිහිල්ලා බලන්න ඕන. මිනිස්යාට වෙන දේවල්. ඊට පස්සේ සල්ලි නෑ. Facebook දැම්මා. සල්ලි ලැබුණා. කොහොම හරි හොයාගත්තා. ළමයාව ඉන්දියාවේ ගෙනියන්න පවුලේ ගියා. අතරමඟදී තවත් ළමයි මැරුණා ගෙනියන අය. එයාපෝට් එකේදීත් මැරුණා. දැන් මේ අසාර්ථක බව ඇස්පනා අපිට පෙනිපෙනී යනවා. අම්මාට එකම අරමුණයි. මගේ දුවගේ ඉරණම මං වෙනස් කරනවා මව්සෙනියසෙන්. මව්සෙනියසෙන්. ඉන්දියාවේදීත් වෙන ළමයි මැරුණා ගෙනිච්ච. දොස්තරලා කිව්වා ජීවිතය ස්ථිර නෑ. සත්කම හරියන්ට තියෙන දශමයක්. වරදින්න තමයි වැඩි. ජීවිත දෙකටම වගේ කියන අම්මා කව මගේ ඇඟෙන් කැල්ලක් කරන් දාන්න. දැම්මා. අම්මා ඇස්සරලපු ගමන් බැලුවේ කෝ මගේ දුව කියලා. ඇඳවල දෙක මෙහෙම ඇල කරලා බබාට අම්මා පේන්නත් අම්මාට බබා පේන්නත් සැලසුවා. ඇගේ රෝගී සුවපත් වුණා. අම්මා මට කිව්වා ස්වාමීනි මම්මගේ දුවගේ ඉරණ වෙනස් කළා. මව්සෙනියසින්. ධර්මයේ මැරිලා නැහැ. තවමත් ජීවමානයි. මැරෙන අයට පණ දෙන ආදරේ තවමත් තියෙනවා. මං ඊ අම්මට කිව්වා මේ දරුවලව ගොඩක් පින් කරවන්න. මොකද මේ දරුවා ජීවත් වෙන්නේ ඔයාලා නිසා. මේ දරුවා පින් කරනකොට ළමයාටත් පින්. මෙයාව ජීවත් කරවපු ඔයාලටත් පින්. තව බණ පදයක් කිව්වා. මං කිව්වා අම්මා උඹලගෙන් එක්කෙනෙක් මේකෙන් ගැලවෙන්නලා. එකෙක්. ඇයි මං එහෙම කිව්වේ? මේ කර්මේ හොඳට ඒ කතාව මට ඒ කතාව සම්පූර්ණයෙන් කියන්න බෑ. මම ඒ කතාව කියන වෙලාවේ මං ගොඩාක් ෂොක් වුණා. මට ඇහුන්නේ නැහැ කියපු ඒවා. තව දිගට කිව්වා විස්තරي. ලස්සනට පේනවා දරුවයි අම්මයි තාත්තයි ඒ තුන් දෙනා තුළම කර්මයේ කරකැවෙනවා. මම කිව්වා පුළුවන් නම් ওই තුන් දෙනාගෙන් එක්කෙනෙක් ගැලවෙන්න. ඇයි ඒ? තුන් දෙනා එකට කරපු කර්මයක් එකතු වෙච්ච ගමන් විපාක දුන්නේ. එකෙක් හරි ගැලවුණොත් එහෙම අර දෙන්න එකතු වුණා කියලා විපාක දෙන්නේ. අනාගතේ දේවදත්ත පහළ වුණොත් එහෙම ඔහුට වෛර බඳින්න කෙනෙක් නැහැ. ඒ නිසා දේවදත්ත තුල වෛරය හටගන්නේ අනාගතේ. මාමින් කියන දේ තේරෙනවද? එකට කරපු කර්ම. පෞල් ජීවිතවල අප්‍රමාණ දුක් විඳින මිනිස්සු ඉන්නවා.
ඒ එකට එකතු වෙලා සංසාරේ එකට කරපු කර්ම. මේ කොල්ලෝ කෙල්ලෝ හරි ආසයි තරුණ වයසේ උන්ට කෙල්ලොත් එක්ක යාළු වෙන්න කොල්ලොත් එක්ක යාළු වෙන්න. එකට කරපු කර්ම ආවොත් බැඳපු ගමන් විපාක දෙනවා. බැඳපු ගමන් විපාක දෙනවා. ඒකයි භයානක. කොල්ලත් හොඳට ඉන්න පුළුවන්. කෙල්ලත් හොඳට ඉන්න පුළුවන්. බැඳපු ගමන් විපාක දෙන්නේ. අවුරුදු 9ක් යාළු වෙලා ඉඳලා බැඳලා මාසෙන් ඩිවෝර්ස් වෙච්ච දික්කාසාද වෙච්ච ජීවිත කතා අපිද අහලා තියෙනවා. කුමක්ද සිදුුනේ කියලා අහන දකින්න අය කල්පනා කරනවා. අමුතුවෙන් කල්පනා කරන්න දෙයක් නැහැ. මෙයා මට හොඳයි කියලා හිත කිව්වේ කර්මයේ විපාක දෙන්න හිතෙන් ග්‍රහණය කරගත්ත අරමුණ. අපිත් මහාන වෙන්න සංසාරේ යම් සංස්කාර රැස් කරපු නිසා කසාවත දකින්නකොට බණපද ඇහෙනකොට අපේ හිත කිව්වා මහානවෙනින් කිව්වා. ඒක අපිට වළක්ව ගන්න බෑ. අපි මහාන වුණා. ඒ වගේ තමයි කොල්ලෝ කෙල්ලෝ යාළු වුණාට පස්සේ කර්මයෙන් හිතට දෙනවා. මේකි බැඳපා. ඊට පස්සේ විපාක දෙනවා. පුදුම එකක් මේක. පුදුම එකක්. සමහර අයගේ විපාකෙ තියෙන්නේ අම්මයි තාත්තයි හොඳින් ඉන්නවා. පළවෙනි බබා ලැබෙන්න ඕන. ඊට පස්සේ විපාක දෙන්න ගන්නවා. ඇයි අර 3 දිනාම එකට කරපු දැන් හොඳ කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඉන්නවා කසාද බැඳලා මේ හරි ආදරේ. දැන් 3 වෙනි එක ආපු නැති නිසා විපාකේ සෙට් වෙන්නේ නැහැ. ඔය දෙන්නයි තවත් එක්කෙනෙකුයි මොකක් හරි පව්කාර වැඩක් එකතු වෙලා සංසාරේ කළා නම් දරුවා වෙලා ඉපදිච්ච ගමන් එනවා කර්මය. අద్භුතයි. ඒ නිසා කර්මයේ දායාද කරගෙන ඉන්නේ කියලා නිතර සිහි කරන්න ඕන. සංසාරේ කර්ම චක්‍රය ගැන යම් බණක් තේරෙනවා නම් මිනිස්යන්ද පුදුමයි පින්වත්නි මේ hina වෙලා ඉන්න එකක්. මේ hina වෙලා ඉන්න එකත් පුදුමයි. අපේ බුද්ධ ශාසනයේ කෙනෙක් රහත් වුණා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධම්මරුචි කියලා අවුරුදු 7යි වයස. උන්වහන්සේ 이르දි සම්පන්නයි. ගන්ධ කුටියේ ඉස්සරහින් උන්වහන්සේ වඩිනකොට බුදුරජාණන් වහන්සේ කතා කළා ධම්මරුචි මෙහෙන්න. ඊතුන් ධම්මරුචි මෙහෙන්න. ධම්මරුචි අපි දෙන්න මුණ ගැහුනේ අසංඛේය කල්පලක්ෂ 4කට පස්සේ. ධම්මරුචි ඔබට මතකයිද කියලා ඇහුවා. අසංඛේය කල්පලක්ෂ 4කුත් කල්පලක්ෂයකට පස්සේ මුණ ගැහුනේ. ඒ කොහොමද? එදා දීපංකර පාදමූලේ අපේ මහ බෝධිසත්වයෝ විවරණ ගන්නකොට අනාගතේ ගෞතම නමින් බුදු වෙනවා කියලා එතන අහගෙන හිටපු කොල්ලෙක් ගෞතම නමින් බුදු වෙනවලු. මේ පුදුම එකක් කියලා අර ගෞතම කියන නාමේ හිතේ කියව හිටියා. මේ මිනිස්සයා මේක හිතා ගෙදර ගියා. ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් වෙලා මේක මෙයා මැදිහත් වෙලා තරහ ගිහලා අහුවෙච්ච එකකින් ගැහුවා අම්මට. අම්මා මැරුණා. කල්පයක් නෙරී. ඊළඟ කල්පේ ඉපදුනා. ඒ අතෙමුත් අම්මා මැරුණා. කල්පයක් නෙරී. මේ මව් මරණ පියා මරණ පාපය සංසාරේ පුරුද්දට යනවා. අජාසත් පවා සංසාරේ කලින් මව් මරා තිබෙනවා. සමහර ජීවිතවලට දරුවෙක් වෙලා ඉපදුනොත් එහෙම මව් මරණ දරුවෙක්.
අපිට තේරෙන්නේ මේක. බය වෙන්න නෙවෙයි කියන්නේ. බය වෙන්න ඕනේ දරුවන්ට නෙවෙයි. කර්මයට. සංසාරයට. ගොඩ යන පොටක් හොයාගෙන යන්න ඕන. මේකින් ගැලවෙන පොටක් සොයාගෙන යන්න ඕන. මිදෙන මාවතක් සොයාගෙන යන්න ඕන. ඊට පස්සේ ඔන්න මේ මහා භද්‍ර කල්පේ ඉපදුනා කල්පයක් ආයුෂ තියෙන මාළුවෙක් මුහුදේ. සෙවැත් නුවර මිනිස්සු පිරිසක් නැවී යනවා මුහුදු ගමනේ. යනකොට අර මහා මාළුව හරහට හිට්ටා. නැව යන්නේ. මිනිස්සු එක හඬින් කෑ ගැහුවා. ගෞතම නම් වූ තථාගත බුදුරජාණන් වහන්සේගේ පිහිටයි කියලා. ගෞතම කියන නාමය අහපු ගමන් මාළුවාගේ හදවත පිපුරුවා. කලින් අහලා තිබ්බ නම. ඊට පස්සේ සෙවැත් නුවර ඉපදුනා. නම ධම්මරුචි. කසාවත දැක්ක ගමන් මහණ වුණා. අරහත්ත්වයටපත් වුණා. උන්වහන්සේ අරහත්ත්වයටපත් උනේ ගෞතම කියන නාමයට පැහැදුන නිසා කියනවා. ඕකේ අනිත් කතාව තමයි ගෞතම කියන නාමයට පැහැදුන කර්මය අසංකීය කල්පලක්ෂ 4කුත් කල්පලක්ෂයකට පස්සේ ආවා. අපිද අසංකීය කල්පලක්ෂ 4කට කලින් කරපු කර්ම දැන් විපාක දෙන්න පුළුවන්. කෙලවරක් නැති සංසාරේ අපි අතින් කෙරුණ කර්ම මවද බුද්ධාගමේ ඉද්දින් පියාද බුද්ධාගමේ ඉද්දින් සෑය බෝධිය වෙහිර පෙනෙන්න තියෙද්දී පන්සිල්ද කන් වලට ඇහෙද්දී මේ මිහිරි සිරිසත් ධර්මයට හිත පහදවගෙන තිසරණ සරණ යන තාක් අපි අතින්ද පාප කර්ම කෙරුණා. මේව ඇහෙද්දි පෙනෙද්දි මීට කලින් ජීවිතවල බුදුබණ පද ඇහෙන්නේ නැති යුගවල වල අපි අතින් කොයිතරම්නම් පව් කෙරිලා ඇතිද? ඒවා ඔක්කොම අපරාපරිය වේදනීය කර්ම විදියට આવොත් කලින් ජීවිතේ කරපු කර්ම ටික මේ ජීවිතේට આવොත් ඒවාද පසක තැබේවා. මේ ජීවිතේ අපේ හිතෙන් රාගය මුල් කරගෙන තරහව මුල් කරගෙන වෛරය මුල් කරගෙන අම්මලා තාත්තලාට සැර දාලා ඊළඟට ගෙවල් වල තියෙනව හොරකම් කරලා තරහෙන් කතා කරලා නපුරු කමින් ඉඳලා මේ ජීවිතේදී රැස් කරගත්ත කර්ම ටික ditta ධම්ම වේදිනේ වශයෙන් ආවොත් ඔය විදිහට බලනකොට පින්වත්නි මේ hina වෙලා ඉන්න එකත් පුදුමයි. පුදුමයි. මෙහෙමත් කර්මයක් අපි විඳිනවානේ කියලා අපි හිත හදාගන්න මන්තරන් දුක් විඳින කෙනෙක් නැතුව ඇති කියලා මිනිස්සු හිතනවා. නමුත් හිතන්න මෙහෙම ඉන්න එකත් පුදුමයි කියලා. මං ළඟදී තරුණ වැඩසටහනක් තියෙනකොට ළමයි චිට් එකක් එවලා තිබ්බා. ස්වාමීනි අපේ ආච්චි ස්වාමීනි අපේ ආච්චි අවුරුදු 90යි ලෙඩ ඇඳේ අප්‍රමාණ දුක් විඳිනවා පවක් නේද ගෙවන්නේ කිව්වා. ආච්චි මැරුණා නම් හොඳයි ඇත්තටම මෙච්චර දුකක් විඳින්නේ උන්දගේ පව්කාරකමට නේද කිව්වා. මං කිව්වා දුව මම හිත කෙල්ල ක්ලියර් එවලා තිබ්බේ. මං කිව්වා දුව මේ ගැන මොකද්ද හිතන්නේ? ඔය ආච්චි කරගත්ත කර්ම අනුව මැරිලා යන්න තියෙන්නේ අපායට නම් දැන් ලෙඩ ඇඳේ මල මුත්‍රා ගොඩේ ඉන්නේ කොහොඳයිද නරකයිද? හොඳයිද නරකයිද? හොඳයි. මැරිලා තිරිසන් ලෝකේ නම් යන්න ඉන්නේ මිනිස්සෙක් විදියට මේ ඇඳක් උඩ ඉන්න එක හොඳයි. මැරිලා പ്രേත ලෝකේ නම් යන්න ඉන්නේ අසූචි ගොඩේ ඉන්න එක හොඳයි. ඒ නිසා අනේ මෙහෙමත් කර්මයක්
නොදකින් මෙහෙමත් මනුස්ස ජීවිතයක් කියලා මේ ලැබුණ මනුස්ස ජීවිතයට සාප කරගන්න එපා. මෙහෙමවත් ඉන්නවා පුදුමයි කියලා හිතන්න. කර්ම ගොඩක් විඳින ගමන් කලාතුරකින් මෙහෙම බණපදයක් හරි අහනවා. ඒක ශ්‍රේෂ්ඨ නැද්ද? දුක්ඛන්දරා විඳින ගමන් ඇස් වලින් කඳුළු වැටෙන ගමන් රුවන්වැලි මහා සෑය ඈතට හරි පෙනිලා අත් දෙක එකතු කරලා සාදු කියන එක මන්දිද? බුදු කෙනෙක් වෙනුවෙන් මල් පහම් පුදද්දී සාදුකාර දෙන එක මේ කර්ම ගොඩේ විපාක විඳින අපිට මන්දිද? ඒකෙන්වත් සැනසෙන්න. දැන් මෙතන මේ තරුණ දුවක් හදිසි අනතුරකින් මැරිලා. ගානට කර්ම චක්‍රය එකතු වුණා. එක තාත්තා කෙනෙක් දුවගේ අවුරුදු 2 දාන දවසේ මැරිලා මේ. ගානට කර්ම චක්‍රය එකතු වුණා. එහෙමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබගේ ජීවිතේ විඳින කර්ම ගොඩ ගැන මොහොතක් හිතන්න. ඉවර නෑ කර්ම. ඉවර නෑ කියන්නේ උපමාවක් කියන්න. උපමාවක් නෙවෙයි. මේ ලෝකෙ සිද්ධ වෙන දෙයක්. චූටි බබාලා ඇඳ උඩ ඉන්නකොට අතපය හොලවන්න බැරුව ඉන්නකොට කතා කරන්න වචනයක් දන්නේ නැති දරුවෝ ඇඳට වෙලා ඉන්නවා. ඒ දරුවෝ මල මුත්‍රා කරනවා. ඔවුන් ඒක දන්නේ නැහැ. ඊට පස්සේ ওই දරුවෝ මල මුත්‍රා කරගන්න නිසා අම්මලාට පොඩි නැපියක් ගෙනල්ලා බබාලාට අන්දනවා. චූ කරගන්නවට. ඒ ළමයා ටික ටික ලොකු වෙනවා. එයා තනියෙන් මල මුත්‍රා කරගන්නවා. එයා ලෙඩ ඇඳේ වැටිලා ඉන්නේ. ඔහු කතා කරන්න ගොඩාක් දේවල් දන්නවා. වචන දන්නවා. ඇවිදලා කියලා යනවා. යාන්තම් අර ඇඳින් දරුවා ගොඩ ගියා. නැපියක් ඇඳලා හිටපු ජීවිතෙන් ගොඩ ගියා. ඉවරයිද? සමහර ලෙඩක් තියෙනවා. එක්තරා ලෙඩක්. ඒ රෝගයට කියන නම මා දන්නේ නැහැ. අමතක වෙනවා. වයසට ගියාට පස්සේ නෙවෙයි එක ලෙඩක් තියෙනවා. ඒක හැදිච්ච ගමන් අමතක වෙනවා. එක වචනයක් දන්නේ නැතුව යනවා. ලෙඩක් එක. පුතා ඉස්සරහට ආවට පස්සේ මේ පුතා කියලා කියා ගන්න අමතකයි. අඳුර ගන්න අමතකයි. ආයෙත් අර පුංචි ළමයි කැඳට වැටෙනවා වගේ වෙනවා. ඔවුන්ට කවන්න ඕන බඩගිනි කියලා කියන්න දන්නේ නැහැ. පොවන්න ඕන පිපාසයි කියලා කියන්න දන්නේ නැහැ. හැංගීම් දැනින් කියන්න දන්නේ නැහැ. ඒ ලෙඩි. ඔවුන්ද මල මුත්‍රා කරගන්නවා. මල මුත්‍රා පහ වුණ බව දන්නේ නැහැ. මේ වයසට ගිහිලා හැදෙන ලෙඩක්. ඔවුන්ටද දරුවෝ කරන්නේ මල මුත්‍රා පහ වෙන විදිය තේරෙන්නේ නැති නිසා නැපියක් අඳවනවා. ආයෙත් අර පුංචි දරුවට කරන දේ කරනවා. අපිට එහෙම ලෙඩක් හැදුනොත් කට තියෙන පළියට අම්මලාට දොස් කියලා තාත්තලාට දොස් කියලා හන්දියක් ගානේ වල්පල් පච ගාලා කියලා කොල්ල කෙල්ල එකතු වුණාට පස්සේ රංචු පිටින් ඇදකුද කතා කර ඉඳලා සමයන් කතා කර ඉඳලා ඔවුන්ට හැදුනොත් ඒ වගේ රෝගයක් කර්ම චක්‍රයෙන් එක වචනයක් මතක තියෙන එක නැති කරලා දානවා. මේ ලැබිච්ච කටෙන් එන වචන වලින් බුදුගුණ කියන්න ඕන. ධර්මයේ කියන්න ඕන. මහරහතන් වහන්සේලාගේ නම් කියන්න ඕන. මව්ගේ හිත සැනසෙන වචනයක් මේ කටින් යන්න ඕන.
පියාගේ හිත සැනසෙන වචනයක් මේ කටින් යන්න ඕන. තවක් කෙනෙක්ගේ දුක් දුරු කරන වචනයක් මේ කටින් යන්න ඕන. තමාගේ මිනිසයා කසාද බැඳපු මිනිසයාගේ හිත සැනසෙන වචනයක් කටින් යන්න ඕන. තමන් බාරගත් බිරිඳගේ හිත සැනසෙන වචනයක් කටින් යන්න ඕන. දරුවන්ගේ අනාගතේ ආලෝකමත් වෙන වචන දෙමව්පියන්ගේ කටින් යන්න ඕන. ඒව වෙලා නැත්තම් අර වාගේ ලෙඩක් හැදිච්ච ගමන් එක වචනයක් මතක හිටින්නේ නැති කර්මයක් විපාක දෙනවා. අවසන් නැහැ. අවස්ථාව ලැබෙනකල් කර්මේ බලාගෙන ඉන්නවා. සූදානම් පිට ඉන්නවා. බලු රැලක් පිටිපස්සේ යන වැද්දෙක් ඈත දුවන මුවෙක් දැක්ක ගමන් බල්ලෝ ටික අතහැරලා මුවා පිටිපස්සේ දුවනවා. කකා බිබි ජීවන චක්‍රේ යන මිනිසයාට විපාක දෙන්න කර්මයක් ආපු ගමන් සංසාරේ කරපු එකක් ඉදිරිපත් වෙනවා. මේවා මේ විදිහට මේ තැන මේ විදිහටමයි වෙන්නේ කියලා ඒකාන්තෙන් දන්නේ බුදුරජාණන් වහන්සේ. සාමාන්‍ය මිනිසයාට හිතන්නවත් බෑ. ඒ නිසා සියල්ල දන්න සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාලා කර්ම විශ්ය අචින්ත්‍යයි. ඒවා හිතලා ඉවර කරන්න බෑ. අපි උනත් බුදුරජාණන් වහන්සේ වදාළ කර්ම විභාගයේ පිළිබඳව තියෙන දහම් කරුණු ඇසුරින් පොඩි පොඩි දෙයක් තේරුම් ගන්නවා. මේ පුංචි කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා අහිංසකව. උන්ගේ මූණු හරි අහිංසකයි. පිම්බරයි. ඒත් විපාක දෙන කාලේ ඉන්න ඕන. අපි දන්නේ කොයි පැතිවලට විසි වේද කියලා. ඔබ අහලා ඇති මේ ලෝකේ දෙවි මිනිසුන් අතර පැතිරුණු නාමයක් තියෙනවා. අඟුලිමාල කියලා. ඔය අඟුලිමාලගේ ඉස්සර නම අහිංසක. කොච්චර අහිංසකයිද කියනවා නම් ගොඩාක් ආදරේ ගුරුවරයා එච්චර අහිංසක නිසා මෝනේ ඇස් ඇහැක කොනකවත් තරහ නැහැ. මේ මූණේ එක ස්නායුවකවත් තරහ නැහැ. ගුරුවරයා ළඟ අවුරුදු ගණනාවක් ඉගෙන ගත්තා. කවදාවත් තරහ ගිහිල්ලා නැහැ. කඩුව අල්ලන්න හරි අකමැති. කඩුව දකින්නට අහක බලා ගන්නවා. සියලු ශාස්ත්‍රයේ කෙලපැමිණියා. අකමැතිම දේ තමයි කඩුවෙන් ශිල්ප කරන්න. කැමැතිම නැහැ. කඩුව උස්සන්නවත් කැමති නැහැ. කඩුව පොඩ්ඩක් අතට ගත්ත ගමන් කලන්තේ වගේ. කඩුව උස්සා ගන්න පණ නැහැ. අහිංසකට පණ නැහැ. අහිංසක ගැන කේලම් කියපු ගමන් ඒ ගුරුවරයා කල්පනා කළා මේක මරන්න ඕන. මරණ ක්‍රමය තමයි ඇඟිලි 1000ක් කපන්න ඕන. ගුරුවරයාට ඕන උනේ මිනිස්සු මරන්න නෙවෙයි. කවුරු මරන්නද? අහිංසක මරන්න. ඇයි මෙයා මරන්න කියලා කඩුවක් අතට අරන් යනකොට මෙයා කඩුව උස්සනකොට අරින් ගහලා ඉවරයි. එච්චර පණක් නැහැ. මිනිස්සෙකුට ගහලා මිනිස්සෙක් කැපෙන්න තරම් ගහන්න ආවේගයක් එන්නේ නැහැ. අහිංසකට. ඒ තමයි ගුරුවරයාගේ ඔහු ගැන තිබ්බ දැනුම. එනමුත් ගුරු ගෞරවයෙන් ගුරුවරයා කියන දේ කරන්න ඕන කියලා කඩුව අතට ගත්ත ගමන් ඇත්තු 7 දෙනෙක්ගේ බලය ආව ඇඟට. මිනි බරන්න ඕන කියලා කඩුව ගත්ත ගමන් ආවා. සංසාරේ පුරුදු කරපු තේජස ආවා. මිනි මරපු කර්ම ටික ආවා. ඔහුව නවත්තන්න නම් බෑ. ශබ්ද විඳුටුවත්. ඒ වගේ අහිංසක මිනිස්සු ඇති මෙතන. අහිංසක ළමයි ඇති මෙතන. ඔවුන්ටද ඒ අදාළ දේ මුණ ගැහිච්ච ගමන් හොඳ හෝ වේවා නරක හෝ වේවා මෙන්න මේ චක්‍රේ වෙනස් කරන්නට
බුදුරජාණන් හේතුඵල ධමයට නෙවෙන්නේ. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ චක්‍රේ වෙනස් කරන්න පුළුවන් හේතුඵල ධමයෙන්මයි. සංසාරේ වැරදිච්ච තැන්වල නරක වැඩ කරපු ඒ වගේ කර්ම විපාක ලබන්ට එක්තරා පොටක් බලපානවා. කියන්නේ එක මිනිසෙක් මුණවැ ගැහිච්ච ගමන් ඒ පව් ටික ඔක්කොම හාරහාර ගන්න පුළුවන් ඒකට. ඒකට කියන නම තමයි අසත්පුරුෂයා. බාලයා. කොහේ හරි පව්කාරයෙක් සෙට් වෙච්ච ගමන් ජීවිතේට සංසාරික කර්ම එනවා. බේබද්දෙක් වෙන්න ඕන කර්ම තියෙනවා නම් ගානට අසත්පුරුෂයා ළඟ එනවා. අසත්පුරුෂෙක් සෙට් වෙච්ච ගමන් අම්මා තාත්තට බැනලා පව් රැස් කරගන්න තියෙනවනේ. ඇයි අර අසත්පුරුෂයා කියනවා අරහෙ යන් මෙහෙ යන්. අම්මලා කියනවා තොපි කොහෙද යන්නේ? කියපු ගමන් අම්මගේ ඇඟට කඩාපනිනවා. තොපි කරබා හිටපියව. අපිට අපේ පාඩුවේ යන්න දෙන්නේ නැහැ. අසත්පුරුෂෙක් සෙට් වෙලා. ඊට පස්සේ අසත්පුරුෂයා සෙට් වෙච්ච ගමන් බොනවා. අසත්පුරුෂයාත් එක්කම රුවන්වැලි සෑයට යනවා ෆෝන් එක අරගෙන ෆොටෝ ගහගෙන කච ගා වල් කතා ටික කියාගෙන ශාස්ත්‍රුන් වහන්සේගේ ශාස්ත්‍රු භූමිය සුද්ධ භූමිය කෙලිසීමේ පාපය උපදිනවා. අසත්පුරුෂයා නිසා. කියනවා අර ගෑණි දිහා බලාපන් මේ ගෑණි දිහා බලාපන්. එක එක ගෑනු ළඟ ළඟින් තියනවා. වැරදි කාමසේවනි සල්ලාල කමෙහි පාපය උපදිනවා. ඔහුම කියනවා මචං මේක බලාපන් කියලා මොන හරි කුණුහරුපයක් දෙනවා. ඒ ෆෝන් එකෙන් මේ කුණුහරුපේ බලනවා. මේ ලෝකේ හොඳට බලන්න යම් දවසක අපේ අතින් නරකක් වෙලා තියෙනවා නම් කවුරු හරි එකෙක් කියපු දෙයක් අහලා කවුරු හරි එකෙක් කරපු දෙයක් බලලා අපේ ජීවිතේ ගොඩාක් වැරදුනා බාලය නිසා. ගොඩාක් පව්කම් උපදිනවා. ඊට පස්සේ විපාක උපදිනවා ඒවට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේක මාරු කරන්න නම් අසේවනාච බාලාණං බාලයෝ නම් සේවනය කරන්න එපා කිව්වා. මෙන්න ගැලවෙන පොට. බොරුවට දිවුරුවා හෝ වේවා. පව්කම් කරලා තියෙනවා හෝ වේවා. නොයසේනම් සසරේ ගොඩක් කර්ම තියෙනවා හෝ වේවා. ඒ ඔක්කොම විපාක දෙන්න ගන්නේ බාලයත් එක්ක. එනිසා බුදුරජාණන් වහන්සේ වදාලා අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා. මේ ලෝකෙ පින් උපද්දවලා හාරලා දෙන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. ඒ කෙනාට කියනවා සත්පුරුෂයා කියලා. කල්යාණ මිත්‍රයා කියලා. පණ්ඩිතයා කියලා කියනවා. ඒ යහපත් එක්කෙනා ඇසුරු කරන්න ඕන. එතකොට සංසාරේ කරපු පින් විපාක දෙන්න ගන්නවා. ඉතින් මෙයාට අර පාපයෙන් වෙන බලවේගී වහන්න බුදුරජාණන් වහන්සේ අසේවනාංච බාලාණං බාලය ඇසුරු කරන්න එපා. සත්පුරුෂය ඇසුරු කරන්න කිව්වා. බාලයයි සත්පුරුෂයයි දෙන්නම ඇසුරු කරලොත් එහෙම කර්ම දෙකම විපාක විඳිනවා. එනමුත් මේ අසත්පුරුෂයාට පුළුවන් ඕනම සත්පුරුෂ ඇසුරක ඉන්න එකේ කොක්ක ගහලා ගන්න. ඒ නිසා ශාස්ත්‍රුන් වහන්සේගේ වචනේ නම් වරදින්නේ නැහැ. ඉස්සලාම කරන්න ඕනේ අසේවනාංච බාලාණං. පව්කාරය වුණනම් ඇසුරු කරලා වැඩම නැහැ. සංසාරේ සැඟවිච්ච පව් ඇවිල්ලා විපාක දෙයි. සංඝවිච්ච කර්ම. ඒව විපාක දෙන විදිහක් මං කියන්නම්. මේ අවුරුදු 16ක විතර කොල්ලෙක් අවුරුදු 15ක කෙල්ලෙක් යාළු වුණා. ඊට පස්සේ දැන් අසත්පුරුෂයා කියනකොට අපිට මතක් වෙන්නේ බයික් එකක් ගත්ත ඔය බજારේ ඉන්න කොල්ලෙක්නේ නෑ. තමන් යාළු වෙච්ච කෙල්ල වෙන්න පුළුවන්. මේ කී දවසක් කෝල් කරලා කියනවා කොල්ලට අනේ අයියේ ගෙදර කවුරුත් නැහැ එන්න. අන්න පව්කාරයා.
දැන් ඔන්න කොල්ලා දැන් අර ස්ත්‍රී හඬට ස්ත්‍රී වචනවලට සිත ඇතුලේ බුරුබුරා නැගින රාග ගින්නට ඔහුද මම්මුලා වූ කුසේ කාන්දමකට ඇදෙන යකඩයක් වගේ අර ගෙදරට ගියා. ගෙදර කවුරුත් නැහැ. ඊට පස්සේ දැන් අරකි දැන් ඔන්න අර අවුරුදු 15 අවුරුදු 15ක ගෑණි කෙල්ලු කියලා වචන පාවිච්චි කරන්න බෑනේ. අර කාව පොළඹවා ගත්තා. අවුරුදු 16ෙම වැරදි කාමසේනී පාපේ රැස් වුණා. බාල ඇසුර. මේකට මොලයක් නැහැ. ගෙදර කවුරුවත් නැති වෙනකොට මාව මතක් වුණා වගේ. යම් දවසක කසාද බැඳ ගමන් මිනිහා නැති වෙනකොට වෙන මිනිහෙක් මතක් වෙනවා. පවුල් අඳුරුයි. පවුල් අඳුරුයි. ඒ නිසා යාළුවලා ඉන්න කොල්ලෙක් කිල්ලෙක් වුණා මම මේ තරුණ ළමයි ඉන්න නිසා මතක් කළේ. යාළුවලා ඉන්න කාලේ නරක යෝජනා කරනවා නම් ඔහු අනාහි බාලයාය. අහප්පුරුෂයාය. එතනින් එහාට සංසාරික කර්ම එනවා. තෝතෝ කිකිය ගෑණි මිනිහා බැන ගන්නවා නම් ඒව එනවා. ගොනා බූරුවා බල්ලා කියලා ගෑණියකින් මිනිහා බණුන් අහන්න ඕනේ නම් ඒ කර්ම ටික එනවා. ලස්සනට කර්ම චක්‍රේ මට මේක මෙතනින් මතුවෙනවා කියලා කියන්න මට ඥානයක් නැහැ. මෙහෙම කාරණාවක් කියන්න. ඔය සමහර ගෙවල් වල ඉන්නවා කොල්ලෝ. අම්මා වචනයක් කියන්න දෙන්නේ නැහැ ඒකට. කිව්ව ගම අම්මා ගැඟට කඩාපනිනවා. තාත්තා වචනයක් කියන්න බෑ. වදපු දරුවන්ට අම්මට තාත්තට වචනයක් කියන්න බැරි නම් මොකද්ද මේ? අම්මා තාත්තට වචනයක් කියන්න දෙන්නේ නැහැ. ගානට කර්මයේ හැදෙනවා. කුණු බැනුම් අහන ගෑණියෙක් හම්බ වෙනවා. වදපු දෙමව්පියන්ගෙන් සැරට වචනයක් අහන්න අකමැති වෙච්ච පාපේට අම්මා තාත්තා බැනපු නැති වචන වලින් ගෑණි බයිනවා මිනිහට. සොයා බලන්න ඔබගේ ගමේද ප්‍රදේශයේ දෙවැනි වූ ඇත්තෝ ඇත්තා අනිවාර්යයෙන්ම බැනුම් අහන මිනිසයා තමන්ගේ අම්මයි තාත්තට සැර කරපු අය. සමහර ගෙවල් වල කෙල්ලෝ ඉන්නවා අම්මා උයනකොට ලුණු ගෙඩියක් සුද්ධ කරන්නේ නැහැ. අතු ගන්නකොට කොස්ස අරන් අතු ගන්නෑ. 10 වද දෙන මිනිහෙක් හම්බ වෙනවා. කර්මය විසින් හදලා දෙනවා. වළක්වන්න බෑ. හේතුඵල ධම ලෝකෙට දේශනා කළ සත්‍ය ධර්මය දේශනා කරපු ශාස්ත්‍රඥ වහන්සේ රුවන්වැලිසෑය ළඟ වැඩ ඉන්නේ. අපි ගෙවල් වල ප්‍රශ්න කියලා මහසෑයට කිව්වට හේතුඵල ධමයට අනුව නම් වෙන්නේ කොහොමනම් පිහිට වෙන්නද? ඒකයි. තමන්ගේ අම්මා කෑම උයලා දෙනවා එක දවසක් ළමයි කියලා නෑ අම්මේ අදන කෑම රසයි. ඒ සතුට දීලා නෑ අප්පා. 3 වේලම බත් අම්බනවා. ඔය ගලක් හැපුණොත් ලුණු වැටිලා නැත්තම් ඒව කියන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. අද ගල් අද නම් කෑම රසයි කියලා ඒ ආදර වචනේ දෙන්නේ නැහැ. 3 වේලම බත් අම්බනවා තමන් බැඳපු කෙල්ල. එයාද ගල් කැටයක් හැපුණොත් කියනවා. ඊට පස්සේ ලුණු මදි වුණොත් ඒවා කියනවා. අද නම් ඔයාගේ කෑම රසයි කියලා. තමන්ගේ ගෑනිට කෑම රසයි කියන මිහිරි වචනේවත් දීලා නැති මිනිහලා ඉන්නවා. මෙහිම සංසාර චක්‍රයක මේ ලෝක සත්‍යය යන්නේ. ඒ අතර තමයි අපිත් බණ කියන්නේ. ඒ අතර තමයි අපිත් බණ කියන්නේ. ඉතින් ගුණවත්කම් වලින් ඇතුළ පෝෂණය වෙලා නැත්තම් තථාගත ශ්‍රී සද්ධර්මයේ නැමැති සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම් පුරලා අවබෝධ කරගත්ත ධර්මයේ නැමැති උත්තම දේ අර නීච හිත්වල කොහොමනම් තියන්නද?
ඒ හිත්වල කොහොමද තියන්නේ ධර්මය? ඇතුලේ ගුණවත්කම් නැතුව. මේ ඔක්කොම අගක් මුලක් නැතුව තේරෙන්න නම් කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න ඕන. ඊළඟට පූජාච පූජනීයානම් පිදියුත්තම් පුදන්න ඕන. සංඝයාට ගරු කරන්න ඕන. ශාස්ත්‍රුන් වහන්සේ සීකරගෙන මෙවැනි පුද පූජා කරන්න ඕන. මහසෑය බෝධිය වඳින්න ඕන. කර්ම ගෙවි ගෙවි පින් ගොඩාක් මතුවෙනවා. මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය වරදින්නේ පිළිවෙලටමයි තියෙන්නේ. සත්පුරුෂය ඇසුරු කරන්න ගත්ත ගමන් පුදනේව වැඩි කරන්න ඕන. පූජාච පූජනීයානම්. එතකොට තමයි පින් විපාක දෙන්න පරිසරයක් හැදෙන්නේ. ඒකට කියනවා පතිරූපදේශය කියලා. පතිරූපදේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා. අසංකේය කල්ප ගණන් කලින් කරපු පින් එනවා උඩට. පුබ්බේච කත පුඤ්ඤතා. පිළිවෙලක්මයි මේ ධර්මයේ තියෙන්නේ. ඒ නිසා ඔය තමයි ගැලවෙන පොට. දිවුරණේ කියා දිනව කිව්වා. එකට කරපු කර්ම එකට විපාක දෙන හැටි කිව්වා. සංසාරේ කර්ම විපාක දෙන විදිහ අනුව අපි මේ hina වෙලා ඉන්නවවත් පුදුමයි කියලා කිව්වා. කොල්ලු කෙල්ලන්ට වරදින හැටි කිව්වා. ඊට පස්සේ මේ පාර හරියන්නේ කොහොමද? වැරදින්නේ කොහොමද? මේ විපාක එන්නේ කොහොමද? විපාක යට යන්නේ කොහොමද කියලා කිව්වා. ඒ තමයි මහා මංගල සූත්‍රයේ තියෙන කරුණ ටික. කොහොමනම් මේ පොඩි වෙලාවක් ඇතුළත 38ක් වූ මංගල කරුණ විස්තර කරන්නද? ඒ මංගල කරුණ නම් ඒකාන්තයෙන් මේ සත්වයා කර්මෙන් ගලව ගන්නවා. ඒ නිසා පින්වත්නි ඔබටද කියන්න තියෙන්නේ පව්කාරයෝ නම් ඇසුරු කරන්න එපා. සත්පුරුෂයෝ ඇසුරු කරන්න. හිත නිවෙන බණක් අහන්න. ජීවිතේට යමක් එකතු කරගන්න පුළුවන් යමක් අහන්න. ඒවා කියලා දෙන අය ඇසුරු කරන්න. ඊට පස්සේ වඳින්න පුදන්න පුරුදු වෙන්න. ශාස්ත්‍රුන් වහන්සේට ශ්‍රී සද්ධර්මයට ගරු කරන්න. ආර්ය මහා සංඝ රත්නයට ගරු කරන්න. පුදන්න පුරුදු වෙන්න. ඇද හොයන්න පුරුදු වෙන්න එපා. මම දහම් පාසල් යන කාලේ ඔන්න හාමුදුරු කියනවා රේසරයක් අරන් වරින් බං කියලා හාමුදුරුවෝ මම අපි අහනවා හාමුදුරුවනේ සල්ලි පස්සේ දෙන්නම් කියලා ඉල්ලගෙන වරින් කඩ මණ්ඩියට දුවගෙන යනවා. කඩ මණ්ඩිය එක්තරා කඩේකින් රේසරයක් ඉල්ලනවා. කාටද? හාමුදුරන්ට. සල්ලිකෝ පස්සේ දෙන්නම් කිව්වා. හාමුදුරන්ට කියාපන් ණය වැඩි කියලා අපි දැන් රේසරය අරන් දුවගෙන එනවා. ඒ මිනිස්සුම කඩ මණ්ඩියේදී කතා වෙනවා. හාමුදුරුවෝ පිරිකර විකුණනවා බං කියලා. හාමුදුරුවෝ පිරිකර විකුණන ඇදේ හොයනවා. රේසරය පූජා කරන්න එකෙක් නැහැ. වැවෙන රැවුල මේ ගස් වලින් කපා ගන්න බෑ. ඒකට රේසරයක් ඕන. ඒ රේසරේ ගන්නට කාසි පණමක් ඕන. අවශ්‍යතා ඉදිරියේ ගොඩාක් අයට සිල්පද අමතක වෙනවා. ඔක්කොම හේතුඵල ධමඩම සිද්ධ වෙනවා. එක එක්කෙනාගේ ඇද හොයන්නේ නැතුව කේල් කෙනක් එදුනට පස්සේ ඉදින ඇවරි පළවෙනි ඇවරිය පන්සලට පිදුවා නම් පූජාංච පූජනීය. ආශ්‍රයන්නම් ගත්තට පස්සේ වීබර පන්සලට ගිහිල්ලා දැම්මනම් පුදලනේ මේ ඉඩම් කඩම් හරි හම්බ කරගත්ත හත්මුතු පරම්පරාවකට පින්නේ රස්සාවක් ගත්තට පස්සේ හම්බින පඩියෙන් රේසරයක් බ්‍රෂ් එකක් ඊළඟට ටූත් පේස්ට් එකක් මොනවා හරි බිස්කට් එකක්
තුවාය පිදුවන මොකක්වත් නැහැ. අන්න අනිත් අයගේ අසුචි වලට ඇඟිල්ල ගගහා ඉන්න ලෝක සත්‍යය පුරුදු වෙලා තමන් ඇඟිල්ල ගහලා කියනවා මේක ගඳයි බං කියනවා. ඒකමයි ඒ අසුචි වලට ඇඟිල්ල ගැහුවේ. මේ අපි විඳවනවා මන්දිද මේ අනිත් උන්ගේ ඒවා හොයන්න. ඒ නිසා පුදන්ට පුරුදු වෙන්න ඕන ඇදකුද හොයන්න නෙවෙයි. පූජාච පූජනීයන. එතකොට තමයි පතිරූපදේශ වාසෝච. නැත්තම් රුවන්වැලිසෑය යහ තියෙද්දි මෙහි අපායක් හදාගනි. රුවන්වැලිසෑය ඉදිරියේ දෙව්ලොව හදාගන්නේ සත්පුරුෂ ඇසුර තියෙන කෙනා. සත්පුරුෂ ඇසුර තියෙන කෙනා. ඒ නිසා සත්පුරුෂය ඇසුරු කරන්න, කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න, ධර්මය අහන්න. මේ කන් දෙක ලැබුණේ සංසාරේ පිනකට. කන් ඇහෙන්නේ නැති බීරි මිනිසෙක් දැක්කොත් අපිට හිතෙනවා මොන් සංසාරේ කොච්චර පව් කරලා ඇතිද කියලා. එහෙනම් අපේ සවම්පත් දෙක ඇහෙන්නේ පිනකට. ඔය ඇහෙන කන් දෙකෙන් බලන්න දවසේ වැඩිපුර මොනවද අහන්නේ කියලා. දුක් අදෝනා, බැරි බැරියාව, නැති නැරියාව ඕවා දවසේම අහන්නේ. කච්ච කච්චේ අනේ මේ හිත සූපත් කරන බණපදයක් පැයක් හරි අහන්න නැත්තම් දවසකට සූපත් වෙනවා. කවදා හරි සූපත් වෙනවා. මේ අහන බණෙන් කවදා හරි සූපත් වෙනවා. සාර අසංඛී කල්ප ලක්ෂ 4කට කලින් ගෞතම කියන නාමය අහපු කෙනා සූපත් වුණා. ධර්මය අහන අය කවදා හරි සූපත් වෙනවා. සංසාරි කර්ම චක්‍රයෙන් දැන් බැටකකා අමාරුවෙන් සිල් රැක්කත්, අමාරුවෙන් බණ භාවනාව කළත්, අමාරුවෙන් ජීවිතේ ගැට ගහගෙන ගියත් බණ අහන එක නතර කරන්න එපා. ඔය දුක් වලින් ඔබ සූපත් කරන්නේ අහන තථාගත ශ්‍රී සද්ධර්මයයි.